අපි සාකච්ඡා කරන්නේ සරලානුවර්ති චලිතය ගැන. ඒ මුලින්ම ප්‍රධාන මාතෘකාව සරලානුවර්ති චලිතය. සරලානුවර්ති චලිතය. දැන් මේ විදිහට කතා කරලා දෙනවා සරල රේඛීය චලිතය සහ ඕඩිත් චලිතය ගැන. ඒත් සරල රේඛීය චලිතය වගේම නිශ්චිත අත්දැකීමක් සහිත චලිත අවස්ථාවක් තමයි සරලානුවර්ති චලිතය කියලා කියන්නේ. ඒත් යම් අචල ලක්ෂයක් පසු කරන අංශුවක් සිදු කරන ලබන විස්ථාපනය අචල ලක්ෂ්‍ය දෙසට පවතින ත්වරණයට අනුලෝමව සමානුපාතික වන්නේ නම් අපි කියනවා මේ අංශුව සරලානුවර්ති චලිතයක යෙදෙනවා කියලා. ඒත් තමයි සරලානුවර්ති චලිතයේ අත්දැකීම යගමු අර්ථ දැක්වීම විදිහට අර්ථ දැක්වීම යටලියගමු අචල ලක්ෂ්‍ය පසු කරන අංශුවක් සිදු කරන විස්ථාපනය අචල ලක්ෂයක් පසු කරන අංශුවක් සිදු කරන විස්ථාපනය අචල ලක්ෂය දෙසට අංශුවේ ත්වරණයට අනුලෝමව සමානුපාතික වන්නේ නම් අචල ලක්ෂය දෙසට අංශුවේ ත්වරණයට අනුලෝමව සමානුපාතික වන්නේ නම් එම අංශුව සරලානුවර්ති චලිතයේ දෙන්නේ අර්ථ දක්වනු ලැබේ. එම අංශුව සරලානුවර්ති චලිතයේ දෙන්නේ අර්ථ දක්වනු ලැබේ. නැතොත් අචල කැපිටල් O ලක්ෂයකට සාපේක්ෂව අංශුවක් සාධාරණ t කාලයකදී සිදු කරන x විස්ථාපනය. ඒතර x කියන විස්ථාපනය කාලීශ්‍රිතයක් අපිට නව කාලීය විශේෂ නවකලනය කරාට පස්සේ විස්ථාපන වැඩි වෙන දිශාවට ප්‍රවේගය ලැබෙනවා x ඩොට්. ඒ වගේම x ඩොට් නැවතවතාවක් කාලීය විශේෂ නවකලනය කරාට අපිට වෙනවා විස්ථාපන වැඩි වෙන දිශාවට ත්වරණය x ඩබල් ඩොට්. අපිට අංශුවේ අචල ලක්ෂ්‍ය දෙසට පවතින ත්වරණය තීරණය ගන්න පුළුවන් ඍණ x ඩබල් ඩොට්. ඒතර මෙම අංශුව සරලානුවර්ති චලිතයක යෙදෙනවා කියලා අපි කියනවා. අංශුවේ විස්ථාපනය අචල ලක්ෂයක් පසු කරන අංශුව සිදු කරන ලබන විස්ථාපනය අංශුවේ අචල ලක්ෂ්‍ය දෙසට පවතින ත්වරණයට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ ඍණ x ඩබල් ඩොට් අනුලෝමව සමානුපාතික වෙන x වලට අපි කියනවා මේ අංශුව සරලානුවර්ති චලිතයක යෙදෙනවා කියලා. සටහන් කරමු මුලින්ම. ඒතර මේ අංශුව සරලානුවර්ති චලිතයක යෙදෙනවා නම් අංශුවේ අචල ලක්ෂයක් පසු කරන අංශුව අචල ලක්ෂ්‍ය දෙසට පවතින ත්වරණය අංශුවේ විස්ථාපනයට අනුලෝමව සමානුපාතික වෙන්න ඕනේ. මේ අවශ්‍යතාවය තෘප්ත කරනවා නම් අනිවාර්යයෙන්ම මේ අංශුව සරලානුවර්ති චලිතයක යෙදෙනවා. සරගොත් ඕඩිත් චලිතයක යෙදෙන අංශුව කේන්ද්‍රයේ කැපිටල් O සහ අරේ R වෘත්තයක චලිත වන අංශුවක් වන සරගොත් කේන්ද්‍රයේ කැපිටල් O සහ අරේ R වෘත්තයක චලිත වන අංශුවක් වන සරගොත් චලිතකරණය ආරම්භ කරන මොහොතේ අංශු මේ වගේ පිටුමක පවතින්නේ. නම් මේ වෘත්තාකාර ගමන් කරන අංශුව p අංශුව. t කාලයකට පසු සාධාරණ t කාලයකට පසු අංශුව පවතින මේ වගේ පිටුමක t සමානයි t විට. සාධාරණ t කාලයකදී p अंशुව
මේ පීඩනක පවතිනවා. ඒකට සාධාරණ t කාලයකදී අංශුව තිරසත් එක්ක වාමාවර්තව t කෝණයක් ප්‍රගුණ වෙලා තියෙනවා. ඒකට අර r උර්චලිතයේ දෙන්නේ මම අර r. ඒකට අපි දන්නවා උර්චලිතයේ දෙන අංශුවේ ස්පර්ශීය ප්‍රවේගය. මොකද ස්පර්ශීය ප්‍රවේගය u නම් ස්පර්ශීය ප්‍රවේගය u නම් උර්චලිතයේ දෙන අංශුවේ කෝණික ප්‍රවේගය ඔමෙගා නම් ස්පර්ශීය ප්‍රවේගය u සමාන නම් r ඔමෙගා. අරේ වරක් කෝණික ප්‍රවේගයට සමාන වෙනවා. ඒකම අපි දන්නවා කේන්ද්‍රය දෙසට පවතින කේන්ද්‍රාභිසාරී ත්වරණය r වරක් ඔමෙගා වර්ගය. අරේ වරක් කෝණික ප්‍රවේගයේ වර්ගය r ඔමෙගා වර්ගය. මගතොත් මේ වෘත්ත චලිතයේ යෙදෙන අංශුවේ මේ වෘත්ත චලිතයේ යෙදෙන අංශුවේ ඕනෑම පිහිටුමකදී මම එම අංශුව මතට මේ රේඛාවට මේ තිරස් රේඛාවට ලම්බකව ආලෝක කිරණ එවුවොත් අපිට මේ අංශුවේ හේවණල්ලක් වැටෙනවා මේ තිරස් රේඛාව මතට. ඒතර මේ තිරස් රේඛාවට ලම්බකව ආලෝක කිරණයක් කියවම මේ අංශුවේ හේවණල්ලක් වැටෙනවා අපිට මේ තිරස් රේඛාව මතට. ඒතර අපිට p අංශුව මේ වෘත්තාකාර ගමන් මඟ දිගේ මේ ලෙස ගමන් කරද්දී එයාගේ මේ තිරස් රේඛාව මත අපි කියනවා ප්‍රක්ෂේපණය කියලා. මේ තිරස් රේඛාව මත ප්‍රක්ෂේපණය මේ ලක්ෂය නම් මෙතනට එනවා. මම මේ p අංශුවේ විරුද්ධත්වයේ දෙන p අංශුවේ එම ප්‍රක්ෂේපණ ලක්ෂයේ චලිතය සැලකුවොත් මේ තිරස් රේඛාව මත ප්‍රක්ෂේපණ ලක්ෂයේ චලිතය අපි සැලකුවොත් එතකොට සාධාරණ t කාලයකදී මේ අංශුව මෙතන ඉඳන් මෙතනට අවිලා දෙනවා. මෙතනදී මේ අචල ලක්ෂයේ කැපිටල් O ලෙස ගත්තොත් O අචල ලක්ෂයට සාපේක්ෂව මම සිදු කළ විස්ථාපනය මම ගන්නම් x ලෙස. O අචල ලක්ෂයට සාපේක්ෂව සිදු කළ විස්ථාපනය x විදිහට අපි සැලකුවොත්. ඒතර අපිට මෙතන තවත් සම්බන්ධතාවයක් දකින්න පුළුවන් මේ ශ්‍රීජිකෝණී ත්‍රිකෝණය. ඒතර තිරස් රේඛාව ප්‍රාසිරස් රේඛාව මේ දෙන්න කියන එක ලම්බකයි. මේ ශ්‍රීජිකෝණී ත්‍රිකෝණේ කාරණේ වරක් කෝණේ කොස්සගේ බද්ධපාදයට සමාන වෙනවා. x සමාන වෙනවා r cos θ ට. x සමානයි r cos θ ට. x සමාන වෙනවා r වරක් cos θ ට. ඒ විදිහටම සාධාරණ t කාලයකදී මේ සිදු කළ විස්ථාපනය x එනම් x වැඩි වෙන දිශාවට අපි x වනම දින්නේ කැපිටල් O ලක්ෂණ නම් මේ පැත්තට. උඩ මම x කියන විස්ථාපනය වනින්නේ මේ පැත්තට ධන විස්ථාපන කැපිටල් O කියන අචල මට්ටමේ නම් මේ පැත්තට ධන විස්ථාපන මේ පැත්තට ඍණ විස්ථාපන ලෙස. එතකොට x වැඩි වෙන දිශාවට අපිට ප්‍රවේගය තීරණය කරන්න පුළුවන්. x කියන්නේ කාලයශ්‍රිතයක්. සාධාරණ t කාලයකදී සිදු කළ විස්ථාපනය x එනම් x කාලයශ්‍රිතයක්. x කාලයශ්‍රිතය නවකරණය කරාම අපිට ලැබෙන ප්‍රවේගය විස්ථාපන වැඩි වෙන දිශාවට ප්‍රවේගය x dot නැවතවතාවක් කාලයශ්‍රිතය නවකරණය කරොත් ප්‍රවේගය වැඩි වෙන දිශාවට ත්වරණය x double dot. විස්ථාපන වැඩි වෙන දිශාවට ත්වරණය x double dot. එතකොට අපිට අචල ලක්ෂයේ කැපිටල් O ලෙස සලකද්දී මෙම අචල ලක්ෂයේ දෙසට මේ ප්‍රක්ෂේපිත අංශුවේ ත්වරණය අපිට සටහන් කරන්න පුළුවන්. අචල ලක්ෂයේ දෙසට ත්වරණය ඍණ x double dot. අචල ලක්ෂයේ දෙසට ත්වරණය ඍණ x double dot. එතකොට මට මේ අංශුව සැලකුවොත් කියන්නේ මම මෙතනදී වෘත්ත චලිතයේ යෙදෙන අංශුවේ මේ තිරස් රේඛාව මත ප්‍රක්ෂේපිත අංශුවේ චලිතය මේ සලකන්නේ. එතකොට අපි ගත්තොත් සාධාරණ t කාලයකදී මේ වෘත්ත චලිතයේ යෙදෙන අංශුව මෙතන ඉඳන් මෙතනට එද්දී මේ තිරස් රේඛාව මත එයාගේ ප්‍රක්ෂේපිත ලක්ෂය මේ තිරස් රේඛාව මත මෙතන ඉඳන් මෙතනට එනවා. එතකොට p අංශුව මේ වෘත්තාකාර ගමන් මගේ මෙතන ඉඳන් මෙතනට යද්දී මේ පැත්තට තිරස් දිශාවට පවතින මගේ ත්වරණයන් සැලකුවොත් තිරස් දිශාවට පවතින ත්වරණයන් ගත්තොත් ඒ ත්වරණයම නේද
මේ අංශුවට තියෙන්නත් ඕනේ. එතකොට මේ දෙන්නේ P කියන අංශුවේ තිරස් රේඛාව මත ප්‍රක්ෂේපිත අංශුව. එතකොට P කියන අංශුවේ හෙවණැල්ල මේ තියෙන ඇත්තටම. හෙවණැල්ල තියෙන්නේ. එතකොට මේ හෙවණැල්ල මේ පැත්තට ගමන් කරද්දී මේ හෙවණැල්ලේ ත්වරණයම තමයි මේ P අංශුවේ තිරස් දිශාවට පවතින ත්වරණය වෙන්නත් ඕනේ. එතකොට අපිට මේ ඍණ x ඩබල් ඩොට් කියන ත්වරණය නම් නිර්ණය කරන්න පුළුවන් මේ P අංශුවේ ත්වරණය හරහා. එතකොට P අංශුවේ ත්වරණය අපි දන්නවා කේන්ද්‍රයේ දෙසට P අංශුවේ මේ මොහොතේ සාධාරණ t කාලයකදී P අංශුවේ ත්වරණය කේන්ද්‍රයේ දෙසට ත්වරණය r ඔමෙගා වර්ගය. එතකොට කේන්ද්‍රයේ දෙසට ත්වරණය r ඔමෙගා වර්ගය. එහෙනම් අපිට P අංශුවේ ත්වරණය තිරස් සම්රචකයේ තීරණය ගන්න පුළුවන්. P අංශුවේ ත්වරණය තිරස් සම්රචකයේ වලට තීරණය ගන්න පුළුවන්. තිරස් දිශාවට සම්රචකයේ අපි දන්නවා r ඔමෙගා වර්ග සම්ප්‍රයුක්ත ත්වරණයක් කේන්ද්‍රයේ දෙසට පවතිනවා. එහෙනම් මට මේ ත්වරණේ තිරස් සම්රචකයේ තීරණය ගන්න පුළුවන්. තිරස් රේඛාවත් එක්ක මේ රේඛාව θ කෝණයක් ගන්නතයි. ඒතර මෙයක් තිරස් මෙයක් තිරස්. එහෙනම් අපිට ඒකාන්තර කෝණ වලින් මෙතන කෝණේ θ. එහෙනම් අපිට තිරස් දිශාවට ත්වරණ සම්රචකයේ තීරණය ගන්න පුළුවන්. තිරස් දිශාවට ත්වරණේ r ඔමෙගා වර්ග cos θ. තිරස් දිශාවට ත්වරණේ r ඔමෙගා වර්ග cos θ. නම් මේ තිරස් දිශාවට පවතින ත්වරණය r ඔමෙගා වර්ග cos θ කියන ත්වරණය ඍණ x ඩබල් ඩොට් වලට සමාන වෙන්න ඕනේ. මොකද මේ P අංශුවේ හෙවණැල්ලේ චලිතය තමයි මේ සලකන්නේ. මේ P අංශුවේ මේ වෘත්ත චලිතයේ දෙන P අංශුවේ මේ තිරස් රේඛාව මත ප්‍රක්ෂේපණය මෙයාගේ හෙවණැල්ලේ චලිතය අපි සලකන්නේ. එතකොට මෙයා මේ වෘත්ත චලිතයේ දෙන අංශුව මේ වෘත්තාකාර ගමන් මගදී මේ පැත්තටදී මේ P කියන අංශුවේ මේ තිරස් රේඛාව මත හෙවණැල්ල මෙයාගේ ප්‍රක්ෂේපණය මෙතන ඉඳන් මෙතනට එනවා. එතකොට ඍණ x ඩබල් ඩොට් කියන ත්වරණය සමාන වෙන්න ඕනේ r ඔමෙගා වර්ග cos θ ට. අපිට සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. ඍණ x ඩබල් ඩොට් සමාන වෙනවා r ඔමෙගා වර්ග cos θ වලට. එතන r ඔමෙගා වර්ග cos θ මට ලියන්න පුළුවන් ඔමෙගා වර්ග වරක් r cos θ. අපි දන්නවා r cos θ කියන්නේ x. r cos θ කියන්නේ x. කියන්නේ ඍණ x ඩබල් ඩොට් සමාන වෙනවා ඔමෙගා වර්ග වරක් r cos θ ට. අපි දන්නවා r cos θ කියන්නේ x. ඒ නිසා ඍණ x ඩබල් ඩොට් සමාන වෙනවා ඔමෙගා වර්ග වරක් x. ඍණ x ඩබල් ඩොට් සමාන වෙනවා ඔමෙගා වර්ග වරක් x. මට තීරණය කරන්න පුළුවන් මේ අංශුවේ මේ ප්‍රක්ෂේපිත අංශුවේ මේ අචල ලක්ෂයේ දෙසට පවතින ත්වරණය සිදු කළ විස්ථාපනයේට අනුලෝම සමානුපාතික වෙනවා. සිදු කළ විස්ථාපනයේට අනුලෝම සමානුපාතික වෙනවා. අපිට ලැබෙනවා ඍණ x ඩබල් ඩොට් අනුලෝම සමානුපාතික වෙනවා x වලට. ඍණ x ඩබල් ඩොට් අනුලෝම සමානුපාතික වෙනවා x වලට. මට තීරණය කරන්න පුළුවන් වෘත්ත චලිතයේ යෙදෙන ඕනෑම අංශුවක් අපි සලකද්දී වෘත්ත චලිතයේ යෙදෙන ඕනෑම අංශුවක් සලකද්දී එම වෘත්ත චලිතයේ යෙදෙන අංශුවේ ට අනුරූපව එම අංශුව වෘත්ත චලිතයේ යෙදෙද්දී ඊට අනුරූපව වෘත්තයේ කේන්ද්‍රය හරහාදී විස්කම්භ රේඛාවක් දිගේ පවතින අංශුවක් අපි සැලකුවොත් දැන් මෙතනදී අපි සලකලා තියෙන්නේ මේ විස්කම්භ රේඛා කේන්ද්‍රය හරහාදී තිරස් විස්කම්භය අපි සලකලා තියෙන්නේ. එම තිරස් විස්කම්භය මත පවතින මේ අංශුවේ ප්‍රක්ෂේපණය මේ අංශුවේ P අංශුවේ ප්‍රක්ෂේපිත මේ ප්‍රක්ෂේපණය ගමන් කරනවා සරල අනුවර්තිත චලිතයක. මේ P අංශුව මේ වෘත්ත චලිතයේදී මේ P අංශුවේ තිරස් අක්ෂය මත ප්‍රක්ෂේපණ ලක්ෂය ගමන් කරනවා අනුවර්තිත චලිතයක. මෙයා ගමන් කරනවා සරල අනුවර්තිත චලිතයක. ඒතර අපිට ඔය අදහසම තීරණය කරන්න පුළුවන් මේ P අංශුවේ y අක්ෂය මත අපි ගත්තොත් මේ ලෙස මේ තියෙන්නේ මේක ලම්බක අක්ෂය. මෙයා තිරස් අක්ෂයක් මෙයා සිරස් අක්ෂයක්. ඒතකොට මේ සිරස් අක්ෂය මත මේ P අංශුවේ ප්‍රක්ෂේපණය සැලකුවොත් අපිට මේ විදිහටම ගොඩනැගීමක් කරන්න පුළුවන්. සාධාරණ t කාලයකදී එම ප්‍රක්ෂේපිත අංශුව සිදු කළ විස්ථාපනය y කියලා ගත්තොත් අපිට එතනදී පෙන්වන්න පුළුවන් අනුවර්තිත චලිතයක් ගොඩනැගෙන බව. එතකොට වෘත්ත චලිතයක යෙදෙන ඕනෑම අංශුවක එම අංශුවේ වෘත්ත චලිතයේ යෙදෙන අංශුවේ කේන්ද්‍රය හරහා ඇඳි ඕනෑම විස්කම්භ රේඛාවක් දිගේ පවතින අංශුවක් විස්කම්භ රේඛාව දිගේ පවතින ප්‍රක්ෂේපිත අංශුව
එම විස්කම්භ රේඛාව මතට ප්‍රක්ෂේපිත අංශුව මේ වෘත්ත චලිතයට අනුරූපව සරල අනුවර්තිත චලිතයක යෙදෙනවා. එතකොට මේ අංශුව වෘත්ත චලිතයකදී ඊට අනුරූපව මේ P කියන අංශුවේ මේ තිරස් රේඛාව මත ප්‍රක්ෂේපිත අංශුව ඊට අනුරූපව සරල අනුවර්තිත චලිතයක යෙදෙනවා. එතකොට අපිට සරල අනුවර්තිත චලිතේ මූලිකම අවස්ථාව තමයි මේ දෙන්නේ. සරල අනුවර්තිත චලිතේ මූලික අර්ධයක්ම අචල ලක්ෂ්‍ය පසු කරන අංශුවක් සිදු කරන විස්ථාපනයේ අචල ලක්ෂ්‍ය දෙසට පවතින ත්වරණයට අනුලෝම සමානුපාතික වෙනවා නම් එම අංශුව වෙනස් සරල අනුවර්තිත චලිතයක දෙනවා කියලා. ඒතර අපිට මෙතනදී සරල අනුවර්තිත චලිතේ මූලිකම අවකල සමීකරණේ සරල අනුවර්තිත චලිතේ මූලිකම අවකල සම්බන්ධතාවය අවකල සමීකරණේ තීරණය කරන්න පුළුවන්. එස රටාවක් දකින්න පුළුවන්. ऋण x डबल डॉट समानाई ओमेगा वर्ग वाला x यानी x डबल डॉट समान है ना ऋण ओमेगा वर्ग वाला x डबल डॉट समानाई ऋण ओमेगा वर्ग वाला x तो मेरे ने अनुवर्ती चलिते मूलिकम अवकल संबंधावे अनुवर्ती चलिते मूलिकम अवकल संबंधावे रटावक कविट मेत्रिन दगिन्न පුළුවන්. तो x डबल डॉट समानाई ऋण ओमेगा वर्ग वाला x तो මෙතන සමානුපාතික නියතේ ඔමෙගා වර්ගය. එතකොට සමානුපාතික නියතේ ඔමෙගා වර්ගය. ඒ කියන්නේ අනුවර්තිත චලිතයක යෙදෙන ඕනෑම අංශුවක් අපි සැලකුවොත් එම අනුවර්තිත චලිතයට අනුරූපව වෘත්ත චලිතයක යෙදෙන අංශුවක් තියෙනවා. ඒ වෘත්ත චලිතයේ යෙදෙන අංශුවේ කෝණික ප්‍රවේගයේ වර්ගය තමයි අපිට සමානුපාතික නියතේ විදිහට ලැබෙන්නේ. සමානුපාතික නියතේ විදිහට ලැබෙන්නේ සරල අනුවර්තිත චලිතයේ යෙදෙන අංශුවට අනුරූපව වෘත්ත චලිතයේ යෙදෙන අංශුවේ කෝණික ප්‍රවේගයේ වර්ගය තමයි අපිට අනුවර්තිත චලිතයේ මූලිකම අවකල සම්බන්ධතාවයේ සමානුපාතික නියතයේ විදිහට ලැබෙන්නේ. ඒතර මේ දෙන්නේ සමානුපාතික චලිතයේ යෙදෙන අංශුවේ මූලිකම අවකල සම්බන්ධතාවයේ අපිට සමානුපාතික නියතයේ විදිහට ගොඩනගන්නේ සරල අනුවර්තිත චලිතයේ යෙදෙන අංශුවට අනුරූපව ඊට අනුරූපව වෘත්ත චලිතයේ යෙදෙන අංශුවේ කෝණික ප්‍රවේගයේ වර්ගය තමයි සමානුපාතික නියතයේ බවට පත් වෙන්නේ. එතන p අංශුවේ වෘත්ත චලිතයේ දෙන p අංශුවේ කෝණික ප්‍රවේගය තමයි ඔමෙගා වේදීට එන්නේ. අපිට අනුවර්තිත චලිතයේ මූලිකම හඳුනා ගැනීම විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඒතර මෙන්න සටහන් කරගමු යාව. සටහන් කරලා මේ දක්වා ලියගමු. උදාහරණයක් මේ සම්බන්ධතාවයේ වෙන කොට කරගමු. මඩේ තලයක් දාලා යගමු. මඩේ තලයක් දාලා යගමු. සරල අනුවර්තිත චලිතයේ මූලිකම අවකල සමීකරණය සරල අනුවර්තිත චලිතයේ මූලිකම අවකල සමීකරණය සරල අනුවර්තිත චලිතයේ මූලිකම අවකල සමීකරණය සරල අනුවර්තිත චලිතයේ මූලිකම අවකල සමීකරණය
සරලවන චලිතේ මූලිකම අවකල සමීකරණය. උතර අවකල සමීකරණ කියන එක ගැන අදහස පැහැදිලි කරන්න මම දැන් අපිට යෙදීම එද්දි උතර අදහසක් ගන්න මූලිකව මේ ඉන්නේ සරලවන චලිතේ මූලිකම අවකල සමීකරණය. तो අපි මෙතනදී සම්බන්ධතාවය ගොඩනගා ගත්තේ මේ මුලිචරිතයේ යෙදෙන අංශුවේ සාධාරණ චලිත අවස්ථාවේදී අංශුවේ තිරස් අක්ෂය මත ප්‍රක්ෂේපණය අපි සලකලා එම ප්‍රක්ෂේපිත අංශුවේ අචල කැපිටල් O ලක්ෂ්‍ය දෙසට මේ අචල ලක්ෂ්‍ය දෙසට ත්වරණයයි මුලිචරිතයේ යෙදෙන අංශුවේ තිරස් ත්වරණයයි සමාන වෙලා අපි එතනින් තමයි සම්බන්ධතාවය ගොඩනගා ගත්තේ. අපිට ඒ විදිහටම මේ ප්‍රක්ෂේපිත අංශුවේ කේන්ද්‍රීය දෙසට පවතින ප්‍රක්ෂේපිත අංශුවේ මේ කේන්ද්‍රීය දෙසට පවතින ප්‍රවේගය සඳහා අපි සම්බන්ධතාවයක් තීරණය කරමු. මේ අනුවර්තී චලිතයේ යෙදෙන අංශුවේ මේ සරලවර්තී චලිතයේ යෙදෙන අංශුවේ කේන්ද්‍රීය දෙසට පවතින ප්‍රවේගය සඳහා අපි සම්බන්ධතාවයක් තීරණය කරගත්තා. මොකද මේ අංශුවේ ප්‍රවේගයේ කේන්ද්‍රීය දෙසට පවතින ප්‍රවේගය. ඒක අපි දන්නවා කේන්ද්‍රීය දෙසට පවතින ප්‍රවේගය එතන කේන්ද්‍රීය දෙසට පවතින ප්‍රවේගය මම ගත්තොත් v ලෙස අංශුවේ කේන්ද්‍රීය දෙසට කැපිටල් O කියන අචල ලක්ෂ්‍ය දෙසට පවතින ප්‍රවේගය මම ගන්නවා v ලෙස. ප්‍රක්ෂේපිත අංශුවේ කැපිටල් O අචල ලක්ෂ්‍ය දෙසට පවතින ප්‍රවේගය v ලෙස අපි ගත්තා. අචල ලක්ෂ්‍ය දෙසට පවතින ප්‍රවේගය v නම් මට මේ අංශුවේ අචල ලක්ෂ්‍ය දෙසට පවතින ප්‍රවේගයම තමයි මේ මුලිචරිතයේ දෙන p අංශුවේ මේ මොහොතේ මේ කැපිටල් O කියන කේන්ද්‍රීය දෙසට පවතින අපිට මෙතනදී කැපිටල් O කියන අචල ලක්ෂ්‍ය දෙසට පවතින ප්‍රවේගය v නම් මේ v කියන ප්‍රවේගය මට තීරණය කරන්න පුළුවන් p අංශුවේ මේ මුලිචරිතයේ දෙන p අංශුවේ තිරස් ප්‍රවේග සංරචකය අපි තීරණය කරගත්තා. තිරස් ප්‍රවේග සංරචකය තීරණය කරගත්තා. අපි දන්නවා මේ මුලිචරිතයේ දෙන අංශුවට පවතින සංප්‍රයුක්ත ස්පර්ශීය ප්‍රවේගය. අපි දන්නවා මේ ස්පර්ශීය ප්‍රවේගය u අපි තීරණය කරගත්තා. මේ u කියන ස්පර්ශීය ප්‍රවේගය මෙලෙස u සමාන වෙනවා r1 වලට. ඒ වගේම අපි ගත්තොත් මෙතන කෝණය θ මේ මුළු කෝණයේ අංශක 90යි. අගතෝ මෙතන කෝණය. මේ කෝණය මේ මුළු කෝණය 90යි මේ කෝණය θ. නම් මේ කෝණය 90 ඍණ θ. එහෙනම් අපිට p අංශුවේ තිරස් දිශාවට පවතින ප්‍රවේග සංරචකය තීරණය කරන්න පුළුවන්. තිරස් ප්‍රවේග සංරචකය තිරස් දිශාවට පවතින ප්‍රවේග සංරචකය u cos 90 ඍණ θ u cos 90 ඍණ θ කියන්නේ u sin θ. තිරස් ප්‍රවේගය 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 u sin θ. අපිට v කියන ප්‍රවේගය සඳහා සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. v කියන ප්‍රවේගය v සමාන වෙනවා O ලක්ෂ්‍ය දෙසට පවතින ප්‍රවේගය v සමාන වෙනවා ලෙස තිරස් ප්‍රවේගය u sin θ ට. උඩට v සඳහා මෙලෙස සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. අපි ඒ වගේම මෙතනින් දන්නවා x සමානයි r cos θ ට. x සමානයි r cos θ ට. උඩ මගතෝ මෙතන θ පවතිනවා sin θ ලෙස. θ කියන කෝණය sin θ තුල අන්තර්ගත වෙනවා. මෙතන θ කියන කෝණය cos තුල අන්තර්ගත වෙනවා. අපිට v සමානයි u sin θ සහ x සමානයි r cos θ කියන සම්බන්ධතාව දෙක අපි සැලකුවොත් මේ සම්බන්ධතාව දෙක වලට පාවිච්චි කළා θ කියන විචාරය ඉවත් කරගන්න පුළුවන්. අපි දන්නවා අපිට යම් සම්බන්ධතාවයක් තුල පවතින අනවශ්‍ය පදයක් ත්‍රිකෝණමිතික පද ඇතුලේ තියෙනවා නම් එම පදය අපිට ඉවත් කරගන්න පුළුවන් sin වර්ග ඊට දන cos වර්ග ඊට සමාන එක කියන සම්බන්ධතාවය තුලින්.
එතකොට මට මෙතනින් sin θ උක්ත කරලා සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. මෙතනින් cos θ උක්ත කරලා සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. දෙන්න වර්ග කරලා එකතු කරොත් θ ඉවත් වෙනවා. අපිට එතනින් v සඳහා ප්‍රකාශනයක් සම්බන්ධතාවයක් හැඩයක් තීරණය කරගන්න පුළුවන් වෙයි. මොකද මෙතන u කියන එක්කෙනාවත් අපි ප්‍රකාශ කරගන්න දන්නවා r ඔමෙගා ලෙස. u සමාන වෙනවා r ඔමෙගාට. ඒතර අපිට මේ සම්බන්ධතාවය තවත් සරල කරගන්න පුළුවන්. v සමාන වෙනවා u කියන්නේ r ඔමෙගා sin θ. නම් ගත්තොත් මේ සම්බන්ධතාව දෙක. මේ සම්බන්ධතාවයන් දෙක සැලකුවොත් x සමානයි r cos θ සහ v සමානයි r ඔමෙගා sin θ. ඒතර මෙතනින් අපිට cos θ නිර්ණය කරන්න පුළුවන්. මට ලැබෙනවා cos θ සමාන වෙනවා x බෙදීම r. ඒ වගේම මෙතනින් අපිට sin θ නිර්ණය කරන්න පුළුවන්. අපිට ලැබෙනවා sin θ සමාන වෙනවා sin θ සමානයි v බෙදීම r ඔමෙගා. e බෙදීම r ඔමෙගා. එහෙනම් අපිට මෙලෙස sin වර්ග θ ධන cos වර්ග θ සමාන 1 කියන සම්බන්ධතාවය පාවිච්චි කරොත් sin වර්ග θ ධන cos වර්ග θ සමාන 1. මේ සම්බන්ධතාවය හරහා අපිට θ කියන විශාල ඉවත් කරගන්න පුළුවන්. මෙතනින් sin θ සහ cos θ අපි දන්නවා. දෙන්න ආදේශ කරොත් අපිට මෙතනින් θ කියන විශාල ඉවත් කරගන්න පුළුවන්. අපිට ලැබෙනවා sin වර්ග θ කියලා කියන්නේ v වර්ග බෙදීම r වර්ග ඔමෙගා වර්ග ධන. එතන cos වර්ග θ කියන්නේ x වර්ග බෙදීම r වර්ගය සමාන 1යි. now මේ පදේ මෙතන දාගත්තොත් අපිට ලැබෙනවා v වර්ග බෙදීම r වර්ග වරක් ඔමෙගා වර්ගය සමාන වෙනවා 1 රින x වර්ග බෙදීම r වර්ගය. මෙතන පොදු හරයක් ගන්න සුළු කරගත්තොත් මට ලැබෙනවා v වර්ග බෙදීම r වර්ග ඔමෙගා වර්ග සමාන වෙනවා r වර්ග රින x වර්ගය බෙදීම r වර්ගය. මෙතන අපිට දෙපැත්තම r වර්ගයක් ඉවත් කරන්න පුළුවන්. අපිට සම්බන්ධතාවයක් ලැබෙනවා ඔමෙගා වර්ග වලින් වැඩි කරාට පස්සේ v වර්ග සඳහා අපිට සම්බන්ධතාවයක් ගොඩනගෙනවා v වර්ග සමාන වෙනවා ඔමෙගා වර්ග වරක් r වර්ගය ඍණ x වර්ගය. ඊට මෙලෙස v සඳහා සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. ඒකට මෙතෙන්නේ සරලානුවර්තී චලිතයේ යෙදෙන අංශවක මූලිකම චලිත සමීකරණය. සරලානුවර්තී චලිතයේ යෙදෙන අංශවක මූලිකම චලිත සමීකරණය වෙන මෙලෙස ගොඩනගා ගන්න පුළුවන්. සරලානුවර්තී චලිතයේ යෙදෙන අංශවක මූලිකම චලිත සමීකරණය. අංශුවේ අපිට මෙතනදී අචල ලක්ෂයේ සිට සාධාරණ t කාලයකදී අචල ලක්ෂයේ සිට සිදු කළ විස්ථාපනය. මෙතන x කියලා කියන්නේ අපිට අචල ලක්ෂයේ සිට සිදු කළ විස්ථාපනය. අචල ලක්ෂය දෙසට පවතින ප්‍රවේගය v. අපිට තීරණය වුණා මේ සරලානුවර්තී චලිතයේ යෙදෙන අංශුවට අනුරූපව වෘත්ත චලිතයේ යෙදෙන අංශුවේ කෝණික ප්‍රවේගය සහ එම් වෘත්ත චලිතයේ යෙදෙන අංශුවේ වෘත්තයේ අරය ඇසුරෙන් මෙලෙස අපිට සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. ඒතර මෙතෙන්නේ සරලානුවර්තී චලිතයේ මූලිකම චලිත සමීකරණය. සරලානුවර්තී චලිතයේ මූලිකම චලිත සමීකරණය. ඒ වෙලෙස සරලානුවර්තී චලිතයේ මූලිකම චලිත සමීකරණය ගොඩනගන්න පුළුවන්. ඒකම මේ ටිකත්
මෙතනදී අර ඉතල ඉතල ලියගමු. අර ඉතල ඉතල ලියගමු. සරලානුවර්ති චලිතේ මූලිකම චලිත සමීකරණය. 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 අපි මෙතනදී සරලානුවර්ති චලිතේ මූලිකම චලිත සමීකරණය ගොඩනැගීම කතා කරේ. ඒතකොට මේ චලිත සමීකරණය මේ පද සියල්ල හරියට හඳුනා ගන්න ඕනේ. ඒතකොට අපි සරලානුවර්ති චලිතයේ දෙන අංශවල මූලික අවස්ථාවන් ගැන සාකච්ඡා කරමු. මුලින්ම අපි මේ චලිත සමීකරණය මුලින්ම හඳුනා ගන්න ඕනේ මොකද මේ චලිත සමීකරණය එක එක පද වලින් කියවෙන්නේ කියන එක ගැන. මේ චලිත සමීකරණය පාවිච්චි කරද්දී අපි ගානකදී ගොඩක් තැනකදී වරද ගන්න දෙයක් තමයි මේ x වලට යොදන අගයක් ගැන. x කියන්නේ කවුද කියන එක ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ගත්තොත් අනුවර්ති සරලානුවර්ති චලිතයේ දෙන අංශුවක් ගැන. ඒත් අපිට සරලානුවර්ති චලිතේ ස්වභාවිකව නිර්ණය කරන්න ඕන. අපි මේ සරලානුවර්ති